සෑදට සුබ දවසක් අපි අද පන්තියේ මුල්ම වීඩියෝ එක පටන් ගන්න මේ විදිහට මුලින්ම මම අද මේ වීඩියෝ එක හදන්න තීරණය කරේ ඔයාලට මිමි ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මම ඒකට මේ ඩමි එකක් අද පාවිච්චි කරනවා මිමි ගැන අවබෝධයක් ලබා දෙන්න. මොකද මට පහසුයි ඩමියක් පාවිච්චි කරලා මිමි ගැන ඔයාලට කියලා දෙන එක. ඒකින් හින්දා මම අද ඩමියක් ගෙනල්ලා තියෙනවා. ඉතින් බලමු ඩමි මිමි අපි හඳුනාගමු. අද මෙෂර්මන්ට්ස් රීඩ් කරන විදිහ මේ කියලා දෙන්නේ මිමි හඳුනා ගන්න විදිහ ගැන. ඔයාලට පහසුවෙන් මිමි ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ පැටර්න් එක හදාගන්න. ඉතින් ඒකින් හින්දා මම මිමි වලට කියන නම් සහ මිමි පිහිටන ස්ථාන ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට හදන්නේ. අපි මුලින්ම ගමු පැටර්න් එකක් හදනකොට මුලින්ම අපට අවශ්‍ය කරන්නේ අපට පැටර්න් එක පටන් ගන්න ස්ථානය. අපි එතන 0 පොයින්ට් එක කියලා කතා කරනවා. අපි බොහෝ දුරට ගවුමක නැත්නම් බ්ලවුස් එකක টොප් එකක 0 පොයින්ට් එක විතර පාවිච්චි කරන්නේ HPS එක. එහෙම නැත්නම් මේ ලක්ෂය මේ ලක්ෂයට අපි කියනවා high point of shoulder කියලා. ඒ කියන්නේ මේකට අපි කියන්නේ HPS කියලා. HPS කියලා කියන්නේ high point of shoulder. ඒ කියන්නේ උරහිසේ ඉහළම ලක්ෂය කියලා තමයි මෙතන අපි කියන්නේ. සියලුම මිමි ගන්නේ සිරස් මිමි. මෙන්න මේ ආකාරයට සියලුම සිරස් මිමි ගන්නේ මෙන්න මෙතන ඉඳලා තමයි ගන්නෙ. ඒතර මේක අපි කියන්නේ HPS එක කියලා. මේක අපිට ගොඩාක් දුරට වටිනවා. ගවුමක බ්ලවුස් එකක টොප් එකක පැටර්න්ස් හදනකොට මේ ලක්ෂ්‍ය පාවිච්චි කරනවා. එතකොට මම එදා කියලා දුන්නා සිරස් සහ තිරස් මිමි කියලා. අපි මෙන්න මේ ආකාරයට ගන්න සියලුම මිමි සිරස් මිමි වෙනවා. එතකොට මෙන්න මේ පැත්තට ඊට ලම්බකව ගන්න සියලුම මිමි තිරස් මිමි වෙනවා. එතකොට මේ සිරස් සහ තිරස් මිමි භාවිත කරලා තමයි අපි පැටර්න්ස් හදන්නේ. ඊළඟට මෙන්න එතන ඉඳලා මේ ස්ලොප් එකට මේ ස්ලොප් එකට අපි කියනවා ෂෝල්ඩර් එක කියලා. එතකොට මේක මිම්ම මෙන්න මේ ආකාරයට අපිට ගන්න පුළුවන් ෂෝල්ඩර් මිම්ම විදිහට මේ ඔරහිස මිම්ම. මේකට අපි ෂෝල්ඩර් එක නැත්නම් ඔරහිස කියලා කියනවා. බොහෝ දුරට පැටර්න්ස් හදද්දී වලට සිංහල නම් වලට වඩා මේක ඉංග්‍රීසි නම් වලින් තමයි අපිට මේක කියලා දෙන්න වෙන්නේ. මොකද මේක බොහෝ දුරට මේක ලංකාවේ ක්‍රමයට හදන මෙෂර්මන්ට් පැටර්න් හදන සිස්ටම් එකක් නෙමෙයි. අපි වලට UK මෙතඩ් එකට තමයි පැටර්න් හදන්න කියලා දෙන්නේ. ඒකෙන් හින්දා අපිට ඒ ක්‍රමයට යන්න සිද්ධ වෙනවා. ඒ නම් වලින් අපිට ඔයාලට හඳුනා දෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් හින්දා මේ නම මුලදී ඔයාලට ටිකක් අලුත් වෙයි. නමුත් නම් වලට හුරු වෙන්න. එතකොට ඔයාලට පස්සේ පහසුයි පැටර්න් එකක් හදනකොට ඒ පැටර්න් එක නිවැරදි වැඳ ගන්න. එතකොට මෙන්න මේකට අපි ෂෝල්ඩර් මෙෂර්මන්ට් එක කියලා කියනවා. ඊළඟට බස්ට් එක නැත්නම් පපුව මෙන්න මෙතන තමයි බස්ට් එක පිහිටන්නේ. එතකොට ඔයාලගේ කෙනෙක්ගේ පපුව මේ විදිහට කාන්තාවක වෙන මෙහෙම ගත්තාම මිම්ම ඉනෙන් උඩ වැඩිම මිම්ම එන්නේ බස්ට් එකට. ඒතර මේ පපුව හරහා ගන්න මිම්ම තමයි අපි බස්ට් එක කියලා කියන්නේ. රීඩින් එක ගැන කිව්වොත් මෙයාගේ අඟල් 36ක් තියෙනවා. මෙයා 36ක ඩමි එකක්. එතකොට මෙන්න මේ ආකාරයට රීඩින් එක ගන්න. මේකට කියන්නේ බස්ට් එක කියලා. ඊළඟ තිරස් මෙන්න විදිහට අපි කතා කරනවා වේස්ට් එක. එතකොට වේස්ට් එක කියන්නේ ඔයාලගේ ඇඟේ කුඩාම මිම්ම. කාන්තා හස පිරිමි ඕන කෙනෙක් ගත්තාම කුඩාම මිම්ම තමයි ඉන්න මිම්ම විදිහට වෙන්නේ. එතකොට බ්ලවුස් එකක වගේ ගත්තොත් බ්ලවුස් එකක ඉන මිම්ම තියෙන වේස්ට් එක මේ හරි කියන්නේ පල්ලෙහා වේස්ට් එකට වඩා පොඩ්ඩක් උඩින්. නමුත් ස්කර්ට් එකක් ගත්තාම ස්කර්ට් එකේ වේස්ට් එක වෙනින් වඩා පොඩ්ඩක් පල්ලෙහායින්. ඒක ඔයාලා ඇත්තටම ඇඳුමක් අඳිනකොට ඔයාලට අවබෝධය ලැබෙයි. සාමාන්‍යයෙන් ස්කර්ට් එක ඔයාලා අඳින්නේ නැහැ මෙන්න මේ හරියට. ඒක අඳින්න චුට්ටක් ඊට වඩා පල්ලෙහාට. එතකොට ස්කර්ට් එකේ වේස්ට් එක පිටින් නැත්තරම ඊට වඩා ටිකක් පල්ලෙහායින්. නමුත් බ්ලවුස් එකේ වේස්ට් එක තියෙන ඊට වඩා ටිකක් උඩින්. එතකොට බ්ලවුස් එකේ වේස්ට් එක සහ ස්කර්ට් එකේ වේස්ට් එක මෙෂර්මන්ට්ස් දෙකක් කියන එක ඔයාලා මතක තියාගන්න. ඒක ඇඳුමකට ඇඳුම වෙනස් වෙන්නේ අන්න එතනදී විතරයි. ඊළඟට අපට හම්බ වෙනවා හිප් එක එන උකුල ඉනෙන් පල්ලෙහා වැඩිම මිම්ම එන්නේ හිප් මෙෂර්මන්ට් එකේ. මෙන්න මේ ආකාරයට පුළුවන් වැඩිම මිම්ම වලට ගන්න. ඒක ඉතාම ලේසි. ටේප් එක පහළට අරන් යනකොට යම් කිසි ස්ථානයක් එනවා මේ මිම්ම ඊට වඩා අඩු වෙන්න බලනවා. ඒ අඩු වෙන්න කලින් ලැබෙන වැඩිම මිම්ම තමයි ඔයාලා හිප් එක විදිහට ගන්න අවශ්‍ය. දැන් මෙයාගේ නම් අඟල් 37ක් වෙනවා. හිප් එකේ මිම්ම ගන්නකොට මේ ආකාරයට වැඩිම මෙෂර්මන්ට් එක හරහා යන්න ඕනේ. කියන්නේ මෙන්න මේ විදිහට පස්ස හරහා වැඩිම මිම්ම එන විදිහට යන්න ඕනේ. එතකොට මේක තමයි අපි හිප් මිම්ම කියලා කියන්නේ. මෙයාගේ රීඩන් එක ගැන කිව්වොත් අඟල් 37ක් වෙනවා මෙයාගේ හිප් එක. ඊළඟට අපට අවශ්‍ය කරන සිරස් මිමි. එතකොට මේ HPS එකේ ඉඳලා කොච්චරක් පාතින්න පපුව තිබ්බේ කියන එක. එතකොට පපුව මෙෂර්මන්ට් එක ගත්තේ ලක්ෂයට HPS එකෙන් නම් කොච්චරක් පාතින්න තිබ්බේ කියන එකට අපි කියන HPS to bust කියලා. එහෙම නැත්නම් nape to bust කියලා. මේක nape කියලා කියනවා. nape point එක. nape to bust කියලා කියන්න පුළුවන්. නැත්නම් HPS to bust කියලා මේක
කියනවා. ඊළඟට කොච්චරක් පාටින් ඉන තිබ්බේ කියන එකට HPS to waste කියලා අපි කියනවා. ඊළඟට අපිට ඊළඟ මිම්ම වෙන්නේ waste එකේ ඉඳලා hip එකට උස ගන්න. මෙහෙම ගන්නවට වඩා අපිට පැන් එක අඳිනකොට පහසුයි waste එකේ ඉඳලා කොච්චරක් පාතින්ද hip එක තිබ්බේ කියන එක ගන්න. එතකොට මෙන්න මේ ආකාරයට waste to hip කියන measurement එක වෙන්නේ waste එකේ ඉඳලා කොච්චරක් පාතින්ද hip එක තියෙන්නේ කියන තමයි ඒ විදිහට කියන්නේ. උඩ මිමි ටික ඒ විදිහට වෙනවා. ඊට පස්සේ X front එක කියලා අපි කියනවා. මෙන්න මේ front එකේ මෙන්න මේ පපුවයි මෙන්න මේ HPS එකයි අතර එන්න මේ දුරෙන් හරි මැද ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට අරගෙන අපිට පුළුවන් මැද මේ විදිහට ගන්න. මේ විදිහට ගත්තාම මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන මිම්ම අපි කියනවා X front එක කියලා. මෙන්න මේ විදිහට ගන්න මිම්ම X front එක වෙනවා. එතන මේ front එකේ පපුවෙන් සහ මෙන්න මේ උඩ HPS එකෙන් අතර හරි මැද තමයි X front එක විදිහට අපි ගන්නෙ. X back එක මිම්ම වෙන්නේ මේ විදිහටම අපි පපුව මැනපු රේඛාවයි HPS එකේ හරි මැද ලක්ෂ්‍යය අරගෙන මෙන්න මේ ෂෝල්ඩර් එක එහෙම තමයි අත පටන් ගන්න තැන ඉඳලා ඊළඟ අත ඉවරන තැනට අදාළ දුර තමයි X back එක කියලා කියන්නේ. මෙන්න මේ මිම්ම තමයි අපි X back මිම්ම කියලා කියන්නේ. X front එක X back එක අපි කතා කරා. ඊළඟට අපි ස්ලීව් එක ගැන කතා කරොත් එහෙම අත මෙන්න මේ විදිහට ඔයාලගේ ඇඟේ සවි වෙනවා. එතකොට ස්ලීව් එකක් කතා කරොත් ස්ලීව් එකේ අතට ස්ලීව් ලෙන්ත් එක විදිහට අපි ගන්න මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා කොච්චරක් ස්ලීව් එක පාතට තියනවද කියන එක. ස්ලීව් ලෙන්ත් එක විදිහට අපි ගන්නේ උරහිසේ කෙළවරේ සිට අත හරහා පහළට තියෙන මිම්ම. එතකොට ඊට අදාළ ස්ලීව් ඕපන් එක විදිහට ගන්නේ මෙන්න මේ විදිහට අත හරහා අත් කට කියන මිම්ම මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අත් කට මිම්ම මේකට කියන්නේ ස්ලීව් ඕපන් එක කියලා. ඔයාලගේ 24 අපි දීලා තියෙනවා ස්ලීව් ඕපන් එක කියලා. ඒකේ තියෙන විස්තරය වැරදි. ඒකට වෙන්න ඕනේ අත් කට මිම්ම අත වටා මිම්ම කියන විදිහට ඒක හරි ගැස්සෙන්න ඕනේ. මෙන්න මේ විතර ස්ලීව් ඕපන් එක ගන්න. ස්ලීව් ඕපන් එක. එතකොට අනිත් ප්‍රධාන මිමි ඔයාලට පතුරන් සකසනකොට අපි ආයෙමත් කතා කරනවා. අපි අද ඩමි එකක් මෙෂර් කරලා මම මිනි අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරා. නමුත් අපි ඔයාලට බොඩි මෙෂර්මන්ට් එකක් නිවැරදිව ගන්න ආකාරය සහ ඒවා අපි කොහොමද කියවන්නේ කියන එක අපි ඇක්චුවල් මෙෂර්මන්ට්ස් අරගෙන ඇත්තම මෙෂර්මන්ට්ස් ගමු කෙනෙක් අරගෙන ඒකලාගේ මෙෂර්මන්ට්ස් ගන්න විදිහට අපි කියලා දෙනවා. දැනට ඔයාලට අවබෝධයක් ලබා ගන්න තමයි මම ඩමිය පාවිච්චි කරලා මිමි ගැන කියලා දුන්නේ. මොකද මට ඩමියක් පාවිච්චි කරලා ලේසි. ඔයාලට මිමි ගැන අවබෝධයක් ලබා දෙන්න. අපිට දැන් ස්කර්ට් එක තමයි මුල්ම පාඩම විදිහට ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් ස්කර්ට් එකේදී අවශ්‍ය කරන මිමි තමයි වේස්ට් එක, ඊට පස්සේ හිප් එක සහ ලෙන්ත් එක. එතකොට වේස්ට් එක විතර ස්කර්ට් එකේ පුළුවන් මෙන්න මේ හරියෙන් ගන්න එක තමයි වේස්ට් එක විදිහට ගන්නේ. හිප් එකේ එතකොට මේ වැඩිම මෙෂර්මන්ට් එකේ හිප් එක මේ හරියෙන් එනවා. හිප් මෙෂර්මන්ට් එක උකුල මිම්ම. ඊට පස්සේ ලෙන්ත් එක අපි ගන්නේ වේස්ට් එකේ ඉඳලා කොච්චරක් පාතර ස්කර්ට් එක උස අවශ්‍යයිද කියන එක. මෙන්න මෙයාකට පුළුවන් දනිස්ස ගාවටද දනිස්සෙන් උඩටද නැත්නම් දනිස්සෙන් පහළටද නැත්නම් කකුලට ගාවටද යන්න කියන එක ඔයාලට පුළුවන් මැනගන්න. එක මන්නේ වේස්ට් එකේ ඉඳලා ලෙන්ත් එක බලන්න. එතකොට ස්කර්ට් එකක් අඳින්න අපට අවශ්‍ය කරන මිමි තුනයි. එකක් තමයි වේස්ට් එක, හිප් එක සහ ලෙන්ත් එක. ඊට අමතරව හෙම් එක කියන අපි ගන්නවා. හෙම් එක කියන්නේ වටේ මිම්ම යට වාටිය කියන මිම්ම. ඒක අපි ස්ටයිල් වයිස් චේන්ජ් වෙනවා. අපි ඔයාලට බේසික් එකේදී උකුලේ මිම්මමයි හෙම් එකට ගන්නෙත්. ඉතින් අපි ඒක ස්ටයිලිං වලදී කතා කරමු. දැනට ඔයාලා මතක තියාගන්න ස්කර්ට් එකක් හදන්න ඔයාලට පැටර්න් එකක් හදන්න ඔයාලට අවශ්‍ය කරන මිමි වර්ග තුනයි. වේස්ට් එක, හිප් එක සහ ලෙන්ත් එක කියන මිමි තුන පාවිච්චි කරලා පුළුවන් පැටර්න් එකක් හදන්න ස්කර්ට් එකට අදාළ. අපි දැන් මේ වීඩියෝ එකේදී ඔයාලට මූලික මිමි අවබෝධය ලබා දුන්නා. අපි මේක රූප සටහනකුත් ඇඳලා අපි ඒකෙදි මෙහෙම මාක් කරගමු. ඔයාලා නෝට් එකට ඒ ටික දාගන්න. දාගෙන නෝට් එක හදාගන්න මිමි සම්බන්ධව මූලික මාතෘකාව වෙන්නේ මිමි ගැනීම මිමි හඳුනා ගැනීම කියන මාතෘකාව දාගෙන රූප සටහන ඇඳලා ඔයාලා මිමි ටික මාක් කරගන්න. මම රූප සටහන ඇඳලා ඔයාලට මිමි ටික මාක් කරන විදිහ කියලා දෙන්නම්. අපි දැන් කතා කරමු කලින් අපි මෙෂර්මන්ට්ස් පොසිෂන්ස් අපි අඳුරගත්තා ඩමියක් භාවිතා කරලා. එතකොට බලමු කොහොමද නම් මේක රූප සටහනකට දාලා රූප සටහනේ මේක නම් කරන්න කියන එක සහ ලෙවල්ස් ඒ කියන්නේ පැටර්න් එකක් හදනකොට අපි ගන්න ලෙවල්ස් තියෙනවා. අපි ඒක ගැන අද දැන් අපි ඒක ගැන කතා කරමු. මම මුලින්ම කටුසටහනක් ඇඳ ගන්නම්. ඔයාලා මේ මම දැන් අද කරන ටික සියල්ල ඔයාලගේ නෝට් එකක් විදිහට ගන්න. දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙෂර්මන්ට්ස් පොසිෂන්ස් සහ ඊට අමතරව ලෙවල්ස් සම්බන්ධව කතා කරන්නේ. මුලින්ම කටුසටහනක් විදිහට මේක ඇඳ ගන්න.
මම මේ ආකාරයට දල වශයෙන් මනුෂ්‍යක රූපයක් ඇඳගත්තා. ඔයාලටත් තේරෙන විදිහට දල වශයෙන් ඇඳ ගන්න. දැන් අපි මේකේ මිමි ගැන කතා කරමු. මම මුලින්ම HPS කියලා මිම්මක් ලිව්වා. අපි මේක මාතෘකාව ලියා ගමු මිමි හඳුනා ගැනීම කියලා. අපි දැන් එහෙනම් බලමු කොහොමද මේකේ අදාළ මිමි සටහන් කරන්න කියලා. අපි HPS කියලා මිම්මක් කතා කරා. HPS එක කියලා කියන්නේ මෙන්න මෙතෙන්ද බෙල්ල සහ උරහිස සම්බන්ධන තැනට තමයි අපි HPS කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ උරහිසේ මේ රේඛාව ඉඳලා මෙන්න මේ ෂෝල්ඩර් එකේ හැරෙන තැනට කියන්නේ අපි ෂෝල්ඩර් මෙෂර්මන්ට් එක කියලා. ෂෝල්ඩර් මෙෂර්මන්ට් එක ඊළඟට අපි මෙතන පපුව චෙස්ට් එක නම් බස්ට් එක මෙන්න මේ මිම්මට අපි කිව්වා බස්ට් කියලා. බස්ට් මිම්ම ඊට පස්සේ මෙතෙන් අපි කිව්වා වේස්ට් එක කියලා. ඊට මෙතන වැඩි මිම්මට අපි කිව්වා හිප් එක කියලා. හිප් මිම්ම කියලා කිව්වා. ඊළඟට අපි තව ගත්ත එක්ස් ෆ්‍රන්ට් එක කියලා. මෙහෙම ගත්තට පස්සේ මේ මෙතන ඉඳලා මෙතෙන් පපුව මිම්මේ ඉඳලා HPS එකට තියෙන උසෙන් හරි මැද කිව්වා අපි එක්ස් ෆ්‍රන්ට් එක තියෙන්නේ. එතකොට එක්ස් ෆ්‍රන්ට් මෙෂර්මන්ට් එක වෙන්නේ මෙතන තමයි එක්ස් ෆ්‍රන්ට් එක වෙන්නේ. එක්ස් ෆ්‍රන්ට් මෙෂර්මන්ට් එක මම කැටියෙන් ලියනවා. ඔයාලා මේක ලියා ගන්න හරියට නෝට් එකේ තියෙනවා සටහන් කරන විදිහ. ඊට පස්සේ අපි මේ ඔක්කොම මාක් කරේ දැන් තිරස් මිමි. දැන් අපි සිරස් මිමි මාක් කරමු. සිරස් මිමි ගන්න ඉහළ සිට පහළට. එතකොට HPS to bust කියන මෙෂර්මන්ට් එක අපි ගන්නවා මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ද HPS to bust. HPS to bust කියලා ගන්නවා. ඊට පස්සේ HPS එකේ ඉඳලා waist එකට ගන්නවා HPS to waist කියලා. HPS to waist measurement එක. ඊට පස්සේ waist එකේ ඉඳලා hip එකට waist to hip කියලා අපි ගන්නවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි measurements ටික වෙන්නේ. ඊට පස්සේ body length එක අපිට පුළුවන් HPS එකේ ඉඳලා පල්ලෙහාට ගන්න body length එක. අපි ස්කර්ට් එක ගැන මුලින්ම කතා කරන හින්දා අපි ස්කර්ට් එකේ අපි ගමු මෙන්න මේ හරියෙන් යනවා නම් ස්කර්ට් එකේ එවරන ලයින් එක ධනිස්සෙන් චුට්ටක් පහළට. එහෙනම් මේකේ length එක වෙන්නේ waist එකේ ඉඳලා hem කියලා අපිට කියන්න පුළුවන්. අතන waist to hem. ඔන්න ඔය තමයි මූලික මිමි. ඊට අමතරව අපිට අපි මෙතන ඉඳලා ස්ලීව් ලෙන්ත් එක කතා කරනවා. ෂෝල්ඩර් කෙළවරේ ඉඳලා ස්ලීව් ලෙන්ත් එක. ඊට පස්සේ මේ අතවටා මිම්මෙන් ස්ලීව් ඕපන් එක කතා කරනවා. ඔන්න ඔය විදිහට තමයි අදාළ මිමි ටික අපි රූප සටහනකට ගත්තොත් වෙන්නේ. ඔයාලා මේක මිමි හඳුනා ගැනීම කියලා ලියලා නෝට් එකේ තියෙනවා. ඊට අමතරව මම ආයෙසරක් කියලා දුන්නා ඔයාලට තේරුම් ගන්න. තව මේක තේරෙයි අපි ආයෙ මේක කරන් යනකොට මේ මිමි ටික නෝට් එකට ගන්න. අපි ඊට පස්සේ බලමු ලෙවල්ස් ගැන. මම ආයෙ මේ විදිහට රූප සටහන දාගත්තා. මේකේ ලියමු. මේක අපි මාතෘකාවතල ලියමු මිමි මට්ටම් කියලා. මිමි ඒ කියන්නේ ලෙවල්ස්. හරිද? මෙෂර්මන්ට්ස් ලෙවල්ස් ගැන අපි කතා කරන්න යන්නේ. මුලින්ම මෙන්න මේ ලෙවල් එක අපි කියනවා HPS ලෙවල් එක කියලා. ඊළඟට අපට හම්බ වෙනවා ෂෝල්ඩර් එක. එතකොට ෂෝල්ඩර් එක වෙන්නේ මෙන්න මේ රේඛාව හරහා ෂෝල්ඩර් එකේ කෙළවරවල් දෙක සම්බන්ධ වෙන ලයින් එකට කියන අපි ෂෝල්ඩර් ලෙවල් කියලා. ඊළඟට chest එක තියෙන මේ හරියෙන්. එතකොට මේකට අපි කියනවා මේ විදිහට chest එහෙම නැත්නම් bust. chest එහෙම නැත්නම් bust level කියලා. ඊළඟට
මේ හරින් තියෙනවා වේස්ට් එක. අපි ඒකට කියනවා වේස්ට් ලෙවල් කියලා. ඊට පස්සේ මේ හරියදී තියෙනවා හිප් එක, හිප් ලෙවල්. ඊට පස්සේ දනිස්ස තියෙන මේ මට්ටමින්. ඒතර මේකට කියනවා නී ලෙවල් කියලා. නී ලෙවල්. ඊට පස්සේ මේ හරියෙන් තියෙනවා ඒකට අපි කියනවා මිඩ් ලෙවල් කියලා. ඊට පස්සේ මෙතෙන්ද බොටම් එක නැත්නම් ෆුට් ලෙවල් කියන්නේ කකුල තියෙන මට්ටම අපි ලියමු බොටම් ලෙවල් කියලා. හරිද? ඔන්න ඔය විදිහට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. අපි සිංහලෙන් මේක ලියුවොත් එහෙම මේකට HPS තමයි ගන්න වෙන්නේ. මේක උරහිස් මට්ටම. උරහිස් මට්ටම. මේක චෙස්ට් එවත් බස් ලෙවල් එක. එහෙම නැත්නම් පපු මට්ටම. මේක වේස්ට් ලෙවල් එක. එහෙම නැත්නම් ඉන මට්ටම. මේක හිප් ලෙවල්. එහෙම නැත්නම් උකුල මට්ටම. මේක නී ලෙවල්. එහෙම නැත්නම් දණහිස් මට්ටම. මේක මිඩ් ලෙවල්. එහෙම නැත්නම් මැද මට්ටම. මේක බොටම් ලෙවල්. එහෙම නැත්නම් පතුල මට්ටම. අපි මේ කතා කරේ අදාළ මිමි තියෙන මට්ටම් ගැන. ගොඩක් ගැඹුරින් හිතන්න එපා. මේක ගොඩක් සරලයි. මේක ඔයාලා අද අහන හින්දා තමයි ඔයාලට මේක අලුත් විදිහට දැනෙන්නේ. පැටර්න් හදන් යද්දි ඔයාලට තේරෙයි. ඇයි අපි මේක කතා කරේ කියන එක. මුලින්ම අපි HPS ලෙවල් එක, ඊට පස්සේ ෂෝල්ඩර් තියෙන ලෙවල් එක, ඊට පස්සේ චෙස්ට් එක හෙවත් බස්ට් එක තියෙන මට්ටම. කියන්නේ පපුව තියෙන මට්ටම, ඊට පස්සේ වේස්ට් එක ඉන තියෙන මට්ටම, ඊට පස්සේ හිප් එක තියෙන මට්ටම, නී දණහිස්ස තියෙන මට්ටම නී ලෙවල් එක, ඊට පස්සේ දණහිස්සයි පතුලයි හරි මැද මිඩ් ලෙවල් කියලා අපි ගන්නවා. ඊළඟට ෆුට් ලෙවල් එක, එහෙම නැත්නම් බොටම් ලෙවල් එක, නැත්නම් පතුළු මට්ටම කියලා මේක අපි ගන්නවා. මේ ලෙවල්ස් ටික අපි කතා කරන්නේ පැටර්න් එකක් හදනකොට අපිට ලේසි මේක තේරුම් ගන්න මේ විදිහට තේරුම් ගත්තට පස්සේ අපි දැන් එහෙනම් පැටර්න් මේකින් ආරම්භ කරමු. අපි එහෙනම් පැටර්න් මේකින් ආරම්භ කරනවා. මුලින්ම වලට රේඛා සම්බන්ධව දැනුම අවශ්‍යයි මේක ආරම්භ කරන්න. අපි ගමු රේඛා හඳුනා ගැනීම කියලා මාතෘකාව ලියා ගමු අපි. රේඛා විදිහට අපි ගන්නේ රේඛා හමුවීම ගැන. මුලින්ම අපි මේ විදිහට රේඛාවක් ගත්තොත් එහෙනම් සරල රේඛාවක් මේකට ලම්බක වෙන රේඛාවක් කියලා කියන්නේ මේ රේඛාවට මේ රේඛා අංශක 90න් ඡේදනය වෙන්න අවශ්‍යයි. ඒතකොට මේකට අපි කියනවා ලම්බක රේඛා කියලා. ලම්බක රේඛා කියලා කියනවා. ඊළඟට අපට ආය හම්බ වෙනවා සමාන්තර රේඛාවක් මේ රේඛාවට සමාන්තරයි. ඒ කියලා කියන්නේ මේ රේඛාවේ මෙතන ඉඳන් මෙතෙන්න තියෙන දුර අපි හිතුවොත් සෙන්ටිමීටර x කියලා. මෙතනත් ඒ දුරමයි තියෙන්නේ සෙන්ටිමීටර x. එතකොට මේ රේඛා දෙක අතර දුර සමානයි. මේකට අපි කියනවා සමාන්තර රේඛා කියලා. සමාන්තර රේඛා. ලම්බක රේඛා සහ සමාන්තර රේඛා තමයි බොහෝ විට පැටර්න් වලදී භාවිතා කරන්නේ. ඊට අමතරව අපට වක්‍ර රේඛා හම්බ වෙනවා. වක්‍ර රේඛා අපිට අඳිද්දී අපි කතා කරමු. මතක තියාගන්න දෙයක් තමයි අනිවාර්යයෙන්ම ලම්බක රේඛා කියන්නේ මෙතෙන්න මේ රේඛාවට මේ රේඛාව අංශක 90ට ඡේදනය විය යුතුමයි. සමාන්තර රේඛා කියන්නේ රේඛා දෙක අතර දුර හැම වෙලේම සමානයි. එහෙනම් අපි රේඛා ගැන කතා කරා. දැන් අපි එහෙනම් පටන් ගමු මාතෘකාව ස්කර්ට්. අපි එහෙනම් සායක රූපයක් ඇඳගෙන සාය කොටස් ටික මාක් කරගමු. මම මේ විදිහට සායක් ඇඳා. හරි. අපි සාය කොටස් ගැන කතා කරමු. අපි මෙන්න මෙතෙන්ද කියනවා. ඔයාලා දැකලා ඇති සායක් ගත්තාම ස්කර්ට් එකක් ගත්තාම ස්කර්ට් එකේ උඩ කොටසේ එක්ක ඉලාස්ටික් එකක් දාලා එහෙම නැත්නම් නමල මහල පටියක් වගේ තියෙනවා. අපි ඒකට කියනවා වේස්ට් බෑන්ඩ් එක කියලා. වේස්ට් බෑන්ඩ්.
ඉන පටිය සිංහලෙන් කියනවා නම් ඉන පටිය කියලා කියනවා. ඊළඟට මේ විදිහට මහලා තියෙනවා පල්ලෙහාට දැකලා ඇති පොඩි ලයින්ස් දෙකක් වගේ මහලා තියෙන ඇතුලෙන් අපි ඒකට කියනවා ඩාට් කියලා. මේකට අපි කියනවා ඩාට් දාලා තියෙනවා. ඩාට් ඇත්තටම දාන්න හේතුව තමයි ඔයාලගේ ඇඟ ගත්තාම ත්‍රිමාණ ඇඟක් තියෙන්නේ. නමුත් අපි ෆැබ්‍රික් වලින් ඇඳුම පහනකොට ෆැබ්‍රික් එක ද්විමානව තියෙන්නේ. ද්විමාන කියලා කියන්නේ දිග සහ පළල තමයි තියෙන්නේ. එතකොට දිග සහ පළල තියෙන ඇඳුමක ත්‍රිමාන කරන්න, ඒ කියන්නේ පළලක් එකතු කරන්න අවශ්‍යයි. යම්කිසි හැඩයක් ලබා දෙන්න අවශ්‍යයි. අන්න ඒකට අපි පාවිච්චි කරන්නේ ඩාට්. එතකොට මේ ඩාට් කියන එක අපිට හම්බ වෙනා ස්කර්ට් එකේදී බ්ලවුස් එක ගවුම සහ කලිසමේදී අපිට ඩාට් කියන එක හම්බ වෙනවා. ෂර්ට් වලත් දැන් ඩාට් දාලා මහනවා. ඉතින් ඒක හින්දා මේ ඇඳුම් වලදී ඩාට් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඩාට් එකෙන් කරන්නේ ඇඳහම ඇඟේ හැඩේ ලස්සනට ගන්න උදව් කරන එක. එතකොට ඩාට් එක ඊට පස්සේ ප්‍රධාන කොටස් වෙන්නේ ඔය ටික. ඊට පස්සේ මේකට අපි කියනවා ඉදිරිපස පළුව ෆ්‍රන්ට් එක කියලා. ෆ්‍රන්ට් එහෙම නැත්නම් ඉදිරි පස පළුව. හරිද? මේකෙම විරුද්ධ පැත්ත බැක් එක එනවා. ඒක පිටිපස පළුව වෙනවා. එතකොට ස්කර්ට් එකේ ওই විදිහට තමයි කොටස් ටික නම් වෙන්නේ. ඊළඟට අපි මෙතෙන්ද කියනවා hem එක කියලා. hem එක. ඊට පස්සේ මේ දෙපැත්තේ මූට්ටු දෙකට අපි කියනවා side seam එක කියලා. side seam. අපි ඒක කෙටියෙන් ලියනවා S කියලා. side seam. ෆ්‍රන්ට් එකට අපි කෙටියෙන් කියනවා FR කියලා. පිටිපස පළුවට අපි බැක් එක කියනවා. ඒක අපිට BK කියලා දාන්න පුළුවන්. එතකොට මම මේක චුට්ටක් මකන්නම්. මම මේ විදිහට ඉදිරිපස පළුව හරි මැදින් වෙන් කරගන්නවා. හරි මැදින් වෙන් කරගත්තට පස්සේ එහෙමනම් ඉදිරිපස පළුවේ හරි මැද වෙනවා මේ රේඛාව. එහෙනම් අපි මේකට මොකද කියන්නේ මොකද්ද? center front කියලා. අපි ඒක කියනවා කෙටියෙන් CF කියලා. පිටිපස පළුවත් ගත්තාම මම පිටිපස පළුවෙත් මේ විදිහට කෙටියෙන් අඳින්නම්. මම මේ විදිහට පිටිපස පළුව ඇඳා. එතකොට මෙතන මොකද්ද කියන්නේ? මෙතන මේ හරි මැද රේඛාවට center back කියලා. center back පිටිපස පළුවේ මැද. හරිද? center front, center back, west band එක, dart එක, මේකට side seam එක කියලා කියනවා. මේකෙත් back එකෙත් මෙතන මේ රේඛාවට අපි side seam කියලා කියනවා. front එකේ side seam, bottom hem එක කියනවා. ඊට පස්සේ skirt එකේ length එක කියලා අපි ගන්නවා මොකද්ද? waist එකේ ඉඳලා මෙන්න මෙතෙන් අපි කියනවා මේක waist band එකනේ. එතකොට මෙන්න මෙතන තමයි waist එක තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ waist එක මෙතන ඉඳලා ස්කර්ට් එකේ සම්පූර්ණ පල්ලෙහා hem එකට ස්කර්ට් එකේ length එක කියලා කියනවා. ස්කර්ට් අපි L කියලා දානවා length එකට. හරිද? එතකොට මේක ස්කර්ට් එකේ length එක වෙනවා. අපි එතකොට මේ ඇඳුම ගත්තාම මේ ඇඳුමේ hip එක තියෙන්නේ මේ ස්කර්ට් එකේ වැඩිම හරිය. වැඩිම measurement එක තියෙන්නේ hip එකේ. එතකොට මෙන්න මෙතෙන් අපි කියනවා hip එක තියෙන්නේ මෙන්න මෙතන. මෙතන අපි hip measurement එක තියෙනවා. මෙතන තියෙනවා waist measurement එක, මෙතන hip measurement එක තියෙනවා. ඊට පස්සේ මෙතන hem measurement එක තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන් උස waist to hip. waist to hip තමයි මෙතන ඉඳලා මෙතන තියෙන්නේ waist to hip කියන measurement එක. හරි. අපි ස්කර්ට් එකේ කැල් ටික හඳුනා ගත්තා. measurements ටික ඒක ඇතුළේ දාලා මාක් කරගත්තා. ආයෙසරක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. උඩ තියෙන එකට waist band එක කියලා කියන්නේ. ස්කර්ට් එක සම්පූර්ණයෙන්ම ගත්තාම දෙපැත්තේ අපි ඩාට් එක පාවිච්චි කරනවා ඇඳුම හැඩ කරලා ගන්න. එතකොට ඩාට් එකෙන් වෙන්නේ ඇඳුම ත්‍රිමාණ කරලා ඇඟේ හැඩය ඇතුළත් කරලා ගන්න එක තමයි ඩාට් එකෙන් කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේකට අපි කියනවා hip measurement එක තමයි. ස්කර්ට් එක ගත්තාම ටයි ස්කර්ට් එකක් වගේ ගත්තොත් ඉතින් එහෙම ටයි ස්කර්ට් එකේ මේ හැඩය එතන මේ waist එකේ ඉඳලා measurement එක වැඩි වෙන්නේ hip එක හරියේදී. එතකොට මේක තමයි hip measurement එක තියෙන්නේ. ඊළඟට මෙතන waist measurement එක තියෙනවා. ඊට පස්සේ යට bottom එක. එහෙනම් මේකට hem එක කියලා කියනවා. මේ hem එකේ
ඉඳලා hem එකේ ඉඳලා එතකොට hem එක තියෙන waist එකේ ඉඳලා hem එකට අපි skirt එකේ length එක කියලා කියනවා. ඇඳුමේ දෙපැත්තට අපි side seam කියලා කියනවා. ඊළඟට ඉස්සරහා පළුවේ මැද රේඛාවක් ගැහුවොත් ඉස්සරහා පළුවේ මැදින් වෙන් කරවොත් එහෙම මේ ආකාරයට ඉස්සරහා පළුවේ මැදින් වෙන් කරවොත් ඒකට අපි කියනවා center front එක කියලා. පිටිපස්ස පළුව මැදින් වෙන් කරොත් ඒකට අපි center back එක කියලා කියනවා. හරි. ඔය ටිකත් ඔයාලා note එකට දාගන්න. අපි ස්කර්ට් එක බේසික් පැටර්න් එක අඳින විදිහ මම දැන් අද කියලා දෙන්නම්. මුලින්ම මම ස්කර්ට් එකේ පාර්ට්ස් ටික ඔයාලට දැන් ඉවර කියලා දුන්නා. දැන් බලමු මම තව AGM ස්කර්ට් එකක් නැවත අඳින්නම්. මම මේ විදිහේ ස්කර්ට් එකක් දාලා සටහනක් ඇඳලා ඔයාලා තැනගන්න ස්කර්ට් එකේ. එතකොට මම මේකේ මෙෂර්මන්ට්ස් දැන් අපි මෙෂර්මන්ට්ස් නැතුව බලමු ස්කෙච් එකක් ඇඳලා අයිඩියා එකක් ඔයාලා තියාගමු කොහොමද කොයි වගේ හැඩයක්ද පැට් එක එන්නේ කියන එක. ඒතකොට ඔයාලා පැටර්න් එකක් හදනකොට මේ ස්කෙච් එක ෆලෝ කරලා පුළුවන් ස්කර්ට් එකේ පැටර්න් එක හදාගන්න. මාතෘකාව ස්කර්ට් පැටර්න් මේකින් අපි නම් බලමු මම ස්කෙච් එකක් ඇඳලා තියෙනවා. ඔයාලා මේ විදිහට නෝමල් ස්කෙච් එකක් ඇඳ ගන්න. ඊට පස්සේ මේක මම මෙෂර්මන්ට්ස් මාක් කරන්නම්. මේක අපි කව වේස්ට් බෑන්ඩ් එක කියලා. ඒතකොට වේස්ට් බෑන්ඩ් එකේ පළලක් තියෙනවා. මෙතන වේස්ට් බෑන්ඩ් විඩ්ත් එක කියලා තමයි කියන්නේ වේස්ට් බෑන්ඩ් හයිට් එක කියලා කියනවා. මම මේ මෙෂර්මන්ට් එක දෙන්නම් ඔයාලට x කියලා. x කියන්නේ වේස්ට් බෑන්ඩ් හයිට් එක. ඊළඟට අපි මේ ඇඳුමේ උස ගන්නේ වේස්ට් බෑන්ඩ් එකේ ඉඳන් තමයි පහළට අපි උස මනින්නේ. එතකොට මෙතන ඉඳන් මෙතන පල්ලෙහාට මම ඇඳුමේ උස L කියලා ලියන්න. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් තමයි ඇඳුමේ hip measurement එක තියෙන්නේ මෙන්න මේ හරිය. එතකොට මෙතන hip measurement එක මම ලියන්නම් h කියලා hip measurement එක. ඒක circumference එක. හරි. වටේ measurement එක තමයි h කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා වටේ measurement එක තමයි h කියලා කියන්නේ. ඊළඟට මම hem එකට දාන්නම් b කියලා. b measurement එක hem එක bottom එක කියලා කියන්න. ඊට පස්සේ waist එකේ ඉඳලා කොච්චරක් පාතින්ද hip එක තියෙන්නේ කියන measurement එක. PS එකේ ඉඳලා කොච්චරක් පාතින්ද hip එක තියෙන්නේ කියන එක මම ලියන්නම් z කියලා. හරිද? දැන් අපට මේකේ pattern එක හදන්න අවශ්‍ය කරන ওই measurements ටික විතරයි. අපි බලමු නම් මේක පාවිච්චි කරලා කොහොමද pattern එකක් හදන්නේ කියන එක. ඔයාලට පුළුවන් මුලින්ම අපි කරන්නේ මෙන්න මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. මෙන්න මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. සරල රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ සරල රේඛාවට ලම්බක වෙන්න. ඔයාලා අඳිනකොට මෙන්න මේ ස්ක්‍රැච් එකට සමපාතව මේ පැත්තේ පැටර්න් එක හදා ගන්න. ඒතර ඔයාලට ලේසි අධ්‍යයනය කරන්න. මම එතකොට මෙන්න මේ වේස්ට් බෑන්ඩ් එක පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න. මේ වේස්ට් බෑන්ඩ් එකේ පල්ලෙහා මෙෂර්මන්ට් එක ගාවින් තමයි මේ පැත්තට මම රේඛාව අඳින්නේ. මෙන්න මේ විදිහට මම මේ රේඛාවක් ඇඳගත්තා. එතකොට මෙන්න මේ රේඛාවට අනිවාර්යයෙන්ම ලම්බක විය යුතුයි. මේකට මම 0 කියලා පොයින්ට් එකක් මාක් කරනවා. එතකොට මේ දැන් අඳපු රේඛාව. මෙන්න මේ රේඛාවේ අපි ලියන්නේ මේකට අපි කියනවා වේස්ට් ලයින් එක කියලා. ඉන රේඛාව තියෙන්නේ මේ මෙන්න මේ රේඛාවේ. ඉතින් අපි මේකට වේස්ට් ලයින් එක කියලා කියනවා. එතකොට හිප් එක තියෙන්නේ වේස්ට් එකේ ඉඳලා කොච්චරක් පාතින්ද Z කියන ඉලක්කමක් පාතින් තමයි තියෙන්නේ. එහෙමනම් අපි මේ වේස්ට් එක ඉඳලා හිප් එකට අපි අඳපු ලයින් එක සමපාත වෙන්න මම මේ විදිහට අඳ ගන්නවා හිප් ලයින් එක. මේක හිප් ලයින් එක. ඒක මම අඳගත්තේ මේක මේ හිප් ලයින් එකට යන්න. මේක මම ඇන්දේ මේ වේස්ට් ලයින් එකට යන විදිහට. ඊපස්සේ බොටම් ලයින් එක තියෙනවා. ඊළඟට අපි බොටම් ලයින් එක අඳිනවා. මෙන්න මේ විදිහට. මේ සියලුම රේඛාවල් කලින් අඳපු රේඛාවට ලම්බක විය යුතුයි. ඒක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ පළවෙනිම කාරණාව. හරිද? එතකොට මෙන්න මේ මෙෂර්මන්ට් එක වේස්ට් එකේ ඉඳලා හිප් එකට කොච්චරක් පාටින්ද තියෙන්නේ? Z කියන අගයෙන් x කියන අගය අඩු වෙන්න ඕනේ. එහෙමනම් මේ අගය වෙන්නේ මෙතන දැන් මෙතන මෙෂර්මන්ට් එක වෙනවා Z ඍණ x. x කියන්නේ මොකද්ද? වේස්ට් බෑන්ඩ් එකේ හයිට් එක. එහෙමනම් ඔයාලා හිප් එක තියෙන්න ඕනේ වේස්ට් බෑන්ඩ් එකකින් ඉඳන් පල්ලෙහායින් තියෙන්නේ. එතකොට ඒකෙන් හින්දා Z කියන අගයෙන් x කියන අගය අඩු කරලා අපි හිප් ලයින් එක අඳින්නේ. එතකොට මේ L එක කියන්නේ මේ සම්පූර්ණ ඇඳුමේ උස. අපි මාක් කරන්නේ කොහොමද? L අගය ගන්න මෙන්න මේ අගය වෙන්නේ L වලින් x අඩු වුණාම L ඍණ x තමයි මේ අපි hem line එක ඇඳලා තියෙන්නේ. ඔයාලට ඒක හිතා ගන්න පුළුවන්. මොකද
අපි ඇන්දේ මේ වේස් බෑන්ඩ් එකෙන් මේ වේස් බෑන්ඩ් එකේ ඉඳලා පල්ලෙහාටයි මේ පැටර්න් එක ඇන්දේ. ඒතර මේ වේස් බෑන්ඩ් එකේ ඉඳන් වේස් බෑන්ඩ් එකේ ඉඳන් ඇඳුමේ වේස්ට් එකට මේ පල්ලෙහා වේස්ට් එකට මේ x කියන අගේ අඩු වෙන්න ඕනේ. ඒක හින්දා මතක තියාගන්න අනිවාර්යෙන් වේස් බෑන්ඩ් එකක් තියෙනවා නම් ස්කර්ට් එකේ ඒ වේස් බෑන්ඩ් එකේ අගය අඩු වෙලා ඉතුරු ටික අපි පැටර්න් එකට භාවිතා කරන්නේ. මොකද මෙෂර්මන්ට්ස් ගනිද්දි ගන්නේ වේස් බෑන්ඩ් එකේ ඉඳලා හින්දා. යටම එකට අපි කියනවා hem line එක කියලා. එහෙම නැත්නම් bottom line එක. මේක bottom line එක වෙන යටම line එක. දැන් අපි මම මේ ටික කවන්න එක විචායි. මං ඊට පස්සේ දැන් ඇඳුම ඉස්සරහා පොළොව මැදින් වෙන් කරවතින් එහෙම මෙන්න මේ ආකාරයට ඉස්සරහා පොළොව මැදින් මම මේ විදිහට වෙන් කරනවා. වෙන් කරවතින් එහෙම මේ ෆ්‍රන්ට් පළුවයි මේ ෆ්‍රන්ට් පළුවයි සමානයි. හරි මැදින් එහෙම නමුවතින් එහෙම පළු දෙක සමානයි. බෑක් එකත් ඒ විදිහට දෙපැත්ත සමානයි. එහෙමනම් අපි පැටර්න් මේකින් වලදී අඳින්නේ එක පළුවයි. ඒ කියන්නේ ෆ්‍රන්ට් එකේ අඳින්න එක පළුවයි බෑක් එකේ අඳින්න එක පළුවයි. ඊට පස්සේ ඒ දෙක පාවිච්චි කරලා තමයි ෆුල් සම්පූර්ණ පළුවක් හදාගන්නේ. එතකොට අපි මේ හිප් එක අරන් තියන්නේ කොහොමද? වටේ සර්කම්ෆරන්ස් එක. වටේම මෙෂර්මන්ට් එක. එතකොට මේ උකුල අපි මැනලා තියෙන්නේ වටේම මිම්ම හින්දා අපි උකුල අපි මැනලා තියෙන්නේ වටේ මිම්ම. ඒක හින්දා ඔයාලා පැටර්න් එක හදනකොට මේ උකුල මිම්ම මොකෙන්ද දෙකෙන් බෙදලායි මාක් කරන්න ඕනේ. සම්පූර්ණ ඇඳුමෙන් භාගයයි අපි පැටර්න් එක හදන්නේ. හේතුව තමයි අපි සම්පූර්ණ ඇඳුමෙන් භාගයක් පැටර්න් එක හදන හින්දා උකුල මිම්ම හිප් මෙෂර්මන්ට් එක දෙකෙන් බෙදලායි ගන්නෙ. වටේ සර්කම්ෆරන්ස් එක අරන් තියෙනවා නම් දෙකෙන් බෙදලායි ගන්නෙ. හරිද? එතකොට මේක දෙකෙන් බෙදුවාම එනාගේ මම මේ හරියෙන් මේ විදිහට මාක් කරගන්නවා. ඒක වෙන්නේ h බෙදීම 2. h බෙදීම 2 මෙන්න මෙතන ඉඳලා මේ රේඛාව ඉඳලා මම මෙතන h බෙදීම 2 මාක් කරගෙන මම මේ කොටුව සම්පූර්ණ කරගන්නවා. මෙතෙන්ද අංශක 90 වෙන්න මම මේ විදිහට මේක සම්පූර්ණ කරගන්නවා. දැන් ඔයාලට ඇවිල්ලා තියෙන ඍජු කෝණාශ්‍රයක් ඔයාලට තේරෙනවා ඇති. මේ ඍජු කෝණාශ්‍රයේ උස මේ ඍජු කෝණාශ්‍රයේ උස පැත්ත එහෙනම් දික් පැත්ත වෙන්නේ සම්පූර්ණ ඇඳුමේ උසෙන් වේස් බෑන්ඩ් එකේ උස අඩු වෙලා. එතකොට මේකේ පළල වෙන්නේ සම්පූර්ණ වටේ හිප් මෙෂර්මන්ට් එකෙන් භාගයයි. හරිද? හරි. ඊළඟට මොකද කරන්නේ? මම කිව්වා බෑක් එකයි ෆ්‍රන්ට් එකයි ෆ්‍රන්ට් එක මැදින් බෙදුවාම දෙපැත්ත සමානයි. බෑක් එක මැදින් බෙදුවාම දෙපැත්ත සමානයි. ඒකින්ද අපි මේකේ ෆ්‍රන්ට් එක සහ බෑක් එක මාක් කරගන්න මොකද කරන්නේ? මෙන්න මේ හිප් රේඛාවට ගත්තේ මෙෂර්මන්ට් එක හරි මැදින් බෙදා ගන්නවායි පාරක්. හරි මැදින් බෙදාගෙන මේක මේ විදිහට මම පහළට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් ඔයාලගේ මේ පැටර්න් එකේ මේ පැත්ත ෆ්‍රන්ට් එක විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. මේ පැත්ත ඔයාලට බෑක් එක විදිහට හදා ගන්න පුළුවන්. ෆ්‍රන්ට් එක සහ බෑක් එක දැන් හදා ගන්න පුළුවන් මේ විදිහට. හරි. ඊළඟට මෙන්න මේ රේඛා වේස් ලයින් එක. එහෙමනම් ඒක මාක් වෙන්නේ මොකද්ද? වේස්ට් එක. දැන් මේ පළුවක් ගත්තාම සම්පූර්ණ ඇඳුමෙන් කීයෙන් පංගුවයිද? 4න් පංගුවයි. සම්පූර්ණ ඇඳුමක් ගත්තට පස්සේ දැන් මේ විදිහට මම අඳින්නම් උඩින් ඇඳුම ගත්තාම ස්කර්ට් එකක් උඩ පැත්තෙන් බැලුවාම මේ වේස් බෑන්ඩ් එක පැත්තෙන් බැලුවාම මෙන්න මේ මෙහෙම ඇඳුම වෙන් කරොත් මේ පැත්ත මොකද්ද? මේ පැත්ත බෑක් එක. හරිද? මේ පැත්ත ගත්තාම මේ පැත්ත ෆ්‍රන්ට් එක. හරි. ෆ්‍රන්ට් එක සහ බෑක් එක මම මේ විදිහට ගත්තාම මේ පැත්ත මෙන්න මේ කොටස ෆ්‍රන්ට් එක වෙනවා. ෆ්‍රන්ට් එක මේ පැත්ත ගත්තාම මේ පැත්ත බෑක් එක වෙනවා. එතකොට මම මේ කරලා තියෙන්නේ සම්පූර්ණ ඇඳුමෙන් ආපහු මේක මැදින් බෙදලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බෙදුවාම එතකොට මේ සම්පූර්ණ ඇඳුමෙන් මේක 4න් පංගුවයි. මේක 4න් පංගුවයි. මේක 4න් පංගුවයි. මේක 4න් පංගුවයි. හරිද? එහෙමනම් අපි මොකද කරන්නේ? වේස්ට් එක බෙදනවා මොකද්ද? 4ට. වේස්ට් එකට 4ට බෙදලා මෙන්න මේ 0 පොයින්ට් එකේ ඉඳලා මේ පැත්තට මම මාක් කරගන්නවා වේස්ට් එක 4ෙන් බෙදලා එන අගය. හරි. අපි මේක වේස්ට් සර්කම්ෆරන්ස් එක දාමු W කියලා. වේස්ට් සර්කම්ෆරන්ස් එක W කියලා අපි දාගමු. හරිද? එහෙමනම් මෙතන ඉඳලා මෙතන එන්න ඕනේ මොකද්ද? W බෙදීම 4. W බෙදීම 4 තමයි මෙතන ඉඳලා මෙහාට මාක් වෙන්න ඕනේ. මේ රේඛාවේ. ඒ වගේම මෙතන ඉඳලා මෙන්න මේ කෙළවරේ ඉඳලා මේ පැත්තට
මේ කෙලවරද මේ පැත්තට W බෙදීම 4 කියන ප්‍රමාණය මාක් විය යුතුයි. W බෙදීම 4 මේ පැත්තට මාක් කරගන්නවා. හරිද? ඊළඟට මේ මැද රේඛාව. අපි මේ මැදින් ඇඳ රේඛාව තියෙනවානේ. මම ඒ රේඛාව පොඩ්ඩක් ඉහළට තව දික් කරගන්නවා. ඉහළට චුට්ටක් දික් කරගන්නවා. හරිද? ඉහළට දික් කරගෙන දැන් ඔයාලට ස්කර්ට් එක හදාගන්න පොයින්ට්ස් ටික හරි. තව එක පුංචි දෙයක් කරගන්න තියෙන්නේ. මෙතන දැන් වේස්ට් එකේ මේ මෙෂර්මන්ට් එක ගත්තා. වේස්ට් බෑන්ඩ් එකෙන් පල්ලෙහා මෙෂර්මන්ට් එක මෙතන අපිට මාක් වෙලා තියෙනවා. ඊට පස්සේ හිප් මෙෂර්මන්ට් එක තියෙන්නේ මෙතන සහ මේකේ හෙම් එක. මේකේ අපි බේසික් පැටර්න් එක හදනකොට මම කිව්වා අපි H මෙෂර්මන්ට් එකයි B මෙෂර්මන්ට් එකයි සමානයි කියලා තමයි අරගෙන පැටර්න් එක හදන්නේ. H මෙෂර්මන්ට් එක සහ B මෙෂර්මන්ට් එක කියන්නේ බොටම් මෙෂර්මන්ට් එකයි නැත්නම් හෙම් මෙෂර්මන්ට් එකයි හිප් එකේ මෙෂර්මන්ට් එකයි. උකුල මෙෂර්මන්ට් එකයි සමානව අරන් තමයි පැටර්න් එක හදන්නේ. ස්ටයිලිංగ్ වලදී අපි ඒක වෙනස් වෙන විදිහ කතා කරගමු. දැන් මම කරන්නේ මොකද්ද? මට දැන් මේ හැඩය ඇඳ ගන්න පුළුවන්. තව චූටි වෙනසක් කරන්න ඕනේ. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මෙන්න මෙතන ඉඳලා මේ මෙතන කියලා කියන්නේ මේ වේස්ට් ලයින් එකයි මම මේ මැදින් වෙන් කරත් ලයින් එකයි මම ඉඳලා අඟල් 3 කාලක් උඩට උස්සනවා. අඟල් 3 කාලක් 4න් 3ක් 8න් 6ක් ඉදි කෑලි 6ක් 3 කාලක් මම මේ විදිහට ඉහළට උස්සනවා මෙන්න මේ පොයින්ට් එක. මම ඊට පස්සේ මෙතන දැන් මෙතන මේ විදිහට යා කරගන්නවා මේ කෙලවරවල් දෙක. හරිද? මම එහෙම අඳින්න හේතුව වෙන්නේ වේස්ට් ලයින් එක වේස්ට් එක පොඩි හැඩයක් ගන්න ඕනේ. වේස්ට් එක කෙලින් නෙමෙයි අපි ඇඟ ගත්තාම පොඩි කර්ව් ෂේප් එකක් තියෙන්නේ. එතකොට වේස්ට් එක හරියට කර්ව් ෂේප් එක ගන්න ඕනේ. දැන් මම අඟල් 3 කලක් උඩට උස්සගත්තේ මැද ලයින් එකේ ඉඳලා. හරිද? දැන් ඔයාලා මේ මාක් කරපු මෙෂර්මන්ට් එක තියෙනවානේ. මෙතන දැන් මෙතන W බෙදීම 4 ඒක මාක් කරගන්න. මෙන්න මෙතන ඉඳලා මෙතන W බෙදීම 4 මෙෂර්මන්ට් එක මාක් කරගන්න. මෙතන ඉඳලා මෙතන W බෙදීම 4 මාක් කරගන්න. හරිද? ඒ කියන්නේ වේස්ට් එකේ ආපු අගය W බෙදීම 4 මාක් වෙන්න ඕනේ. මේ අපි දැන් අඟල් 3 කලක් උඩට ඉස්සපු රේඛාවේ. හරි. දැන් අපිට පැටර්න් එක අඳ ගන්න පුළුවන්. කොහොමද පැටර්න් එක අඳගන්නේ? මෙන්න මේ W බෙදීම 4 රේඛාවයි මේ හිප් ලයින් එකයි W බෙදීම 4 ඉඳලා මේ වගේ පොඩි කර්ව් එකක් එන්න අඳ ගන්න. ඒත් මේ විදිහට කර්ව් එකක් එන්න අඳ ගන්න. ඔයාලා මේක රූලර් දිහා අඳ ගන්න. මට රූලර් දිහා අඳින්න බෑ මේ මැකෙන හින්දා. මෙන්න මේ විදිහට මම ස්කර්ට් එක පහළට යා කරගත්තා. මෙතනින් පොඩි කර්ව් ෂේප් එකක් තියෙන්න ඕනේ. දෙපැත්තේ කර්ව් හැඩය සමාන වෙන විදිහට අඳ ගන්න. දැන් ඊළඟට තව පුංචි දෙයක් කරන්න තියෙන්නේ. මෙතන අපි අඟල් 3 කලක් උඩට ඉස්සුවානේ. ඒක අපි මෙන්න මේ විදිහට පොඩි හැඩයක් වෙන්න මෙතන පොඩි කර්ව් එකක් එන්න අඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පොඩි කර්ව් හැඩයක් එන්න මෙතනත් පොඩි කර්ව් හැඩයක් එන්න මේ විදිහට අඳ ගන්න ඕනේ. මම ඒක ලොකු කරලා ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේ රූප් ෆොටෝ එකේදී පෙන්නන්නම් එන්න ඕන විදිහ කොහොමද කියන එක. පොඩි කර්ව් හැඩයක්. ඒ කියන්නේ ස්ට්‍රේට්ම නෙමෙයි පොඩි ඩ්‍රොප් එකක් එන්න ගන්න. ඒක ගන්නකොට මෙන්න මේ රේඛාව අපි ගත්තේ තැන ඉඳලයි පල්ලෙහාට හැඩ වෙන්න අවශ්‍ය. දැන් ඔයාලගේ පතරම ඇඳලා අවසానයි. මේ ස්කර්ට් එක දැන් හදලා ඉවරයි. මේක එතකොට ෆ්‍රන්ට් එක මේක බැක් එක වෙනවා. මේ පළුව අපි සෙන්ටර් ෆ්‍රන්ට් කියනවා. මෙතන සෙන්ටර් බැක් වෙනවා. මෙතන සයිඩ් සීම් එක වෙනවා. මේ ඇඳුමෙත් අපි කිව්වා මේක සයිඩ් සීම් එක, මේක සෙන්ටර් ෆ්‍රන්ට් එක, මේක සයිඩ් සීම් එක, බැක් එක නම් එහා පැත්තේ මෙතන සෙන්ටර් බැක් එක. හරි. දැන් ඔච්චරයි පැටර්න් එක හදන්න තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති ස්කර්ට් එක කොච්චර ලේසිද කියලා. හරිද? මෙෂර්මන්ට්ස් වලට නෙමෙයි මේක ස්ක්‍රැච් එකක්. ඒ හින්දා ඔයාලා මේකේ හැඩය බලලා දල වශයෙන් මේ වගේ හැඩයක් එන විදිහට ඇඳ ගන්න. හරි හැඩය ඔයාලට පුළුවන් මේක හරි මෙෂර්මන්ට්ස් වලට ඇඳාම ගන්න. මේක අපි ගත්තේ ඔයාලට එතකොට පහසු අයිඩියා එකක් තියෙනවා දැන් පැටර්න් එක අඳිනකොට කොයි වගේ හැඩයක් දෙන්නේ කියන එක අයිඩියා එකක් ගන්න. හරිද? දැන් එහෙනම් අපි මේකම මෙෂර්මන්ට්ස් වලට අඳිමු. මේක ඔයාලා මේකට නෝට් එකක් දාගන්න. මේ ඉලක්කම් මේ විදිහට ආපු විදිහ අපි ඊට පස්සේ අඳිමු. මේක මෙෂර්මන්ට්ස් දාලා මම දැන් මෙෂර්මන්ට්ස් ටික කියන්නම්. වේස්ට් එකේ වේස්ට් සර්කම්ෆරන්ස් එක වටේ මෙෂර්මන්ට් එක සෙන්ටිමීටර්ස් 65යි. මෙතන සෙන්ටිමීටර 65යි. ඊළඟට හිප් මෙෂර්මන්ට් එක හිප් සර්කම්ෆරන්ස් එක මෙහෙම වටේම හිප් සර්කම්ෆරන්ස් එක සෙන්ටිමීටර්ස් 93යි. මෙතන සෙන්ටිමීටර 93යි. ඊළඟට වේස්ට් එකේ ඉඳලා හිප් එකට
මෙන්න මේ උස සෙන්ටිමීටර 20යි. එතකොට වේස් බෑන්ඩ් එක පළල සෙන්ටිමීටර 3යි. වේස් බෑන්ඩ් එක පළල සෙන්ටිමීටර 3යි. වේස් බෑන්ඩ් එක පළල සෙන්ටිමීටර 3යි. සම්පූර්ණ ස්කර්ට් එකේ ලෙන්ත් එක සෙන්ටිමීටර 72යි. හරි. ආයසරක් බලා ගන්න. වේස්ට් එක සෙන්ටිමීටර 65යි. ඊළඟට හිප් එක සෙන්ටිමීටර 93යි. වේස්ට් එකේ ඉඳලා හිප් එකට සෙන්ටිමීටර 20යි. සම්පූර්ණ ස්කර්ට් එකේ ලෙන්ත් එක සෙන්ටිමීටර 72යි. වේස් බෑන්ඩ් එක පළල සෙන්ටිමීටර 3යි. අපි දැන් එහෙනම් මේ මිමි භාවිතා කරලා මූලික පතරම හදාගමු. අපි දැන් හරි මෙෂර්මන්ට්ස් වලට මේක අඳිමු. ඊට කලින් පොඩි ස්ක්‍රැච් එකක් දාගමු. ඒත් ඔයාලට ලේසි පැටර්න් එක හදාගන්න. දල සටහනක් මෙහෙම අඳින්න පුරුදු වෙන්න. ඔයාලට එතකොට කාලයක් යද්දි මේක ඔයාලගේ ඔලුවට යනවා. ඊට පස්සේ ඔයාලට පැටර්න් එක තා පහසුවෙන් අඳ ගන්න පුළුවන්. ඒකයි මම මේ පොඩි දෙන්නේ පොඩි ස්ක්‍රැච් එකක් අඳින්න ඔයාලා පුරුදු කරන්නේ. එතකොට ඔයාලට ඕන පැටර්න් එකක් ගත්තාම මේක ස්ක්‍රැච් එකකට දාගෙන අඳාම අය පැටලෙන්නේ නැහැ. හරි. ඔලිව මොකද්ද කරන්නේ? අපි මේ විදිහට රේඛාවක් ඇඳා ඊට පස්සේ ඒ රේඛාවට ලම්බකව රේඛාවක් ගැහුවා. හැබැයි බේස් ලයින් එකෙන් පහළටයි වෙන්න ඕනේ. මම මේකෙදි තර රූපේ වගේම බේස් ලයින් එකෙන් පල්ලෙහාට මම මේ විදිහට අඳ ගන්නම්. එතකොට මම මෙතන 0 කියලා මම මාක් කරගත්තා. ඊළඟට ස්කර්ට් එකේ බොටම් ලයින් එකේ ඉඳලා මම මේ විදිහට රේඛාවක් ඇඳගත්තා. දැන් හරි. ඊට පස්සේ හිප් ලයින් එකේ ඉඳගෙනත් මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. මම මේ ස්ක්‍රැච් එකේ මේ ස්ක්‍රැච් එකට සාපේක්ෂව මේ අඳපු රූපයට සාපේක්ෂව මම මේ පැත්ත හදාගන්නේ. ඊට පස්සේ මේකට මෙෂර්මන්ට්ස් ටික දාගමු. දාගෙන පැටර්න් එක අඳගෙන යමු. ඒක ලේසි. හරිද? ඊට පස්සේ මොකද කරේ? සෙන්ටිමීටර 93 මොකද කරේ? දෙකට බෙදලායි ගත්තේ. සර්කම්ෆරන්ස් එකකින් හින්දා 93 බෙදීම 2. සෙන්ටිමීටර බෙදීම 2කින් මම මේ වගේ තැනක මාක් කරගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා පහළට මම රේඛාව මෙහෙම ඇඳගත්තා. හරි. ඊට පස්සේ මොකද මම කරේ? වේස්ට් මේ සම්පූර්ණ රේඛාවෙන් හරි මැද හොයාගත්තා. ඊට පස්සේ එතනින් ආයසරයක් මේක වෙන් කරගත්ත බෑක් එක සහ ෆ්‍රන්ට් එක විදිහට මේ විදිහට මම දෙපැත්ත වෙන් කරගත්තා. දැන් මේක ෆ්‍රන්ට් එක වෙනවා. මේක දැන් බෑක් එක වෙනවා. හරිද? ඊට පස්සේ මොකද කරේ? මේ රේඛාව චුට්ටක් ඉහළට ඉස්සුවා. අඟල් 3 කාලා මෙතන ඉඳලා මෙතන මම රේඛාවක් ඇඳගත්තා. රූල දිලා අඳින්න ඔයාලා මේ විදිහට රේඛාවක් ඇඳගත්තා. මේ රේඛාවේ මාක් කරා මොකද්ද? වේස්ට් එක බෙදීම 4. වේස්ට් එක බෙදීම 4. ඒ කියන්නේ 65 බෙදීම 4. මෙතන ඉඳන් මෙතන 65 බෙදීම 4. එහෙනම් මෙතන උස කොච්චරද තියෙන්නේ? සෙන්ටිමීටර 20 අඩු කිරීම 3 නේද? සෙන්ටිමීටර 20 අඩු කිරීම 3 වෙනවා. මෙතන 3යි පළල සම්පූර්ණ 20 හින්දා. ඊට පස්සේ ස්කර්ට් එක සම්පූර්ණ ලෙන්ත් එක කීයද වෙන්න ඕනේ? සම්පූර්ණ ස්කර්ට් එකේ ලෙන්ත් එක වෙන්නේ 72 අඩු කිරීම 3. 72 අඩු කිරීම සෙන්ටිමීටර 3. හරි. ඔච්චරයි නේද මෙෂර්මන්ට්ස් මාක් වෙන්නේ. ඊළඟට පුළුවන් මේකේ පැටර්න් එක අඳින්න. මෙතන මම හැඩේ අඳින විදිය මෙන්න මේ විදිහට මෙතන මෙහෙම හැඩේ කර්ව් වෙන්න ඕනේ. මෙතන මේ විදිහට හැඩේ කර්ව් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතන මේ විදිහට පොඩි කර්ව් ෂේප් එකක් එනවා. හරි. ඕක තමයි පැටර්න් එක. දැන් අපි පැටර්න් එක අත්‍තරම අඳලා ඉවරයි. වෙන්න ඕනේ මේක මෙෂර්මන්ට්ස් වලට අඳින්නයි දැන් අවශ්‍ය වෙන්නේ. හරිද? මෙන්න මෙතනදී ඔයාලට පොඩි ගැටලු මතුවේ. පළවෙනි ගැටලුව තමයි සෙන්ටිමීටර හෝ අඟල් බෙදීම සම්බන්ධව. අපි එදා ටේප් එකේ කියලා දුන්නේ මොනවද? අඟල්. අද අපි මේ කතා කරන්නේ සෙන්ටිමීටර. එතකොට සෙන්ටිමීටර තියෙන ටේප් එකේ මේ පුංචි ඉලක්කම් තියෙන පැත්තේ. මෙන්න මේ පුංචි ඉලක්කම් තියෙන්නේ සෙන්ටිමීටර කියන පැත්තේ. එහෙනම් අද ඔයාලා අඳින්න ඕනේ මේ පුංචි ඉලක්කම් තියෙන පැත්ත පාවිච්චි කරලා. ඊළඟ දේ තමයි අඟල් වලින් සහ සෙන්ටිමීටර වලින් පටල ගන්න එපා. සෙන්ටිමීටර්ස් වලින් අඳිනකොට සෙන්ටිමීටර්ස් වලින් අඳින්න, අඟල් වලින් අඳින්න. ප්‍රශ්න වෙන්නේ මේ 93 බෙදීම 2. සාමාන්‍යයෙන් බෙදීම හොඳට පුළුවන් නම් දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. නමුත් තව ලේසි ක්‍රමයක් තියෙනවා ටේප් එකකින් බෙදා ගන්නත් ඔයාලට පුළුවන්. ටේප් එකේ බලා ගන්න 93 කොහෙද තියෙන්නේ කියලා. 93 තියෙන තැනට ටේප් එකේ එහා කෙළවර මේ 1 කියන තැන, බිංදුව කියන තැන අරගෙන තියාගන්න මේ විදිහට. හැබැයි ටේප් එකේ මෙන්න මේ කෑල්ල, මේ යකඩ කෑල්ලක් තියෙන්නේ. ඒ කෑල්ල හරියටම කෙලින් තියෙන්න ඕනේ. හරිද? නැත්නම් ඔයාලා ගන්න එක වර්ධිනවා. හරිද? එතකොට මේ 93 තියෙන තැනට මම මේ විදිහට ටේප් එක එහා පැත්තෙන් තියාගෙන මම මෙහෙම බලනවා මෙතන කීයද බෙදෙන්නේ කියලා.
මෙන්න මේ ආකාරයට බලනවා ටේප් එකේ කොතනින්ද මේක බෙදෙන්නේ කියලා. එතකොට 46.5යි 46.5කින් තමයි බෙදෙන්නේ. සමහර බෙදන්න අමාරු ඉලක්කම් වලට මේ ටේප් එක වාවිතලා බෙදන්න පුළුවන්. හරිද? ඒකින්ද බෙදීම අමාරු නම් ගණන් හදාගන්න අමාරු නම් ඒක අමාරුවක් කරගන්නවත් ටේප් එකකින් අපිට බෙදන්න පුළුවන් මේ විදිහට. හරිද? එතකොට එහෙනම් ඒ ප්‍රශ්නේ වලට විසඳ ගන්න පුළුවන්. ඒ 65 බෙදීම 4 තේජර ගන්න පුළුවන්. 65 අරගෙන ඉස්සෙල්ලා මොකද කරන්නේ? 65 ඉලක්කම ගාවට මේ විදිහට ටේප් එක අරන් ඇවිල්ලා තියා ගන්නවා. ඊට පස්සේ ඒන මීම තියෙනවානේ. ඒකේ හරි මැද තියෙන්නේ. ඒකේ හරි මැද කීය දෙන්නේ? 32.5යි. ඊට පස්සේ ඒක ගාවට ආයිමත් ටේප් එක මෙහෙම ගෙනල්ලා බලනවා. ඊට අදාළ මිම්ම මොකද්ද කියලා මේ විදිහට බලන්න පුළුවන්. හරිද? එතකොට බෙදන්න අමාරු නම් ප්‍රශ්නයක් නෑ. එහෙම බෙදන්න පුළුවන්, ගැටලුවක් කරගන්න එපා. හරි. දැන් අපි මේක දැන් අඳින්න ඕනේ කොහොමද? අපි මේක අඳින්න ඕනේ ස්කේල් එකට. අපි ඔයාලට දුන්නා ස්කේල් එකක්. මං කිව්වා ඒක ඔයාලට print කරගන්න කියලා. මොකද print කරගත්ත ස්කේල් එක වැදගත් වෙනවා දැන් මේක හදනකොට. එදා මම ඔයාලට දීපු එකේ 4ක් තියෙනවා. දැන් මගේ මේ තියෙන එකේ 3ක් තමයි ඉතුරුලා තියෙන්නේ. මොකද මම කලින් එක කපලා කලින් කට්ටට අඳින්න කියලා දීපු හින්දා ඒක දැන් නැහැ. දැන් මම මේකෙන් කපලා ගන්නවා. කපලා ගනිද්දි මේ ඉර දිගේ කපා ගන්න. මේ උඩ ඉර දිගේ කපා ගන්න. ඒකට අදාළ මිමි ටික මාක් කරගන්න. මේ ආකාරයට වලට කපලා ගන්න පුළුවන් රූල. මේකේ දැන් සෙන්ටිමීටර කියන පැත්ත තමයි දැන් ඔයාලා අඳින්න ගන්න ඕනේ. මේ කුඩා ඉලක්කම් තියෙන්නේ සෙන්ටිමීටර කියන පැත්තේ. එහෙනම් මේ පැත්තේ ඉලක්කම් වලින් තමයි දැන් ඔයාලා මේක අඳින්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් ඔයාලට තියෙන මෙන්න මේක බලාගෙන හරි පතරම අඳින්න. මුලින්ම ඔයාලගේ අඩි රූල පාවිච්චි කරලා මේ ආකාරයට ඉලක්ක ඇඳ ගන්න. ඉරක් ඇඳගෙන එතන ලම්බකව පවිරක් මේ පැත්තට ඇඳ ගන්නවා මම මේ විදිහට. මේකට මම 0 කියලා මාක් කරනවා. මුලින්ම ඔයාලා මාක් කරගන්න ඕනේ මේකේ පල්ලෙහාට අවුස ප්‍රමාණය. එහෙමනම් මුලින්ම ඔයාලට පුළුවන් වොන්නම් 72න් 3ක් අඩු කරලා එන අගය ගන්න පුළුවන්. 69යි එතකොට වෙන්නේ. ඒ 69 ඔයාලට පුළුවන් මෙතන ඉඳලා මේ විදිහට බිඳුවේ ඉඳලා මෙතන 60යි. එහෙමනම් මෙතන 69යි. මෙන්න මේ අතෙන්ද 69 මාක් කරගන්නවා. ඊළඟට එතන ඉඳලා ලම්බකව මම මෙහාට රේඛාවක් ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට. ඊළඟට කළ යුත්තේ මොකද්ද? හිප් මෙෂර්මන්ට් එකෙන් භාගය 93න් භාගය ගන්න ඕනේ. 93න් භාගය කීයද? 93 බෙදීම 2යි 6.5යි 46.5යි වෙන්නේ මිම්ම. ඒක කොහොමද මාක් කරන්නේ? මේ සෙන්ටිමීටර පැත්තෙන් එහෙම තියලා මෙතන හේතු කරලා මෙතෙන්ද 40යි 45යි 46යි මේ ඉරි කෑල්ල දෙක මැද තමයි 46.5 තියෙන්නේ. 5 6 6.5 ඉරි කෑල්ල දෙක මැද තමයි 46.5 තියෙන්නේ. එහෙනම් එතන මම පොයින්ට් එක මාක් කරගත්තා. මාක් කරගෙන දැන් ඔයාලට පුළුවන් මෙතනින් ලම්බක ඉහළට රේඛාව අඳින්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට තාම ලම්බ රේඛාව අඳින්න අමාරු නම් මොකද කරන්න තියෙන්නේ? මේ මිම්මම උඩින් මාක් කරගන්නවා. එහෙනම් මෙතනත් මොකද කරන්නේ? 46.5 මම මෙතන මාක් කරගන්නවා මෙතනත්. මාක් කරගෙන දැන් ওই රේඛාවල් දෙක යා කරා නම් ඔයාලට මේක සමාන්තරව ඒ කියන්නේ මෙතෙන්ද ලම්බකව සහ මේ දෙකට සමාන්තරව රේඛාව ඇඳ ගන්න පුළුවන්. ඊළඟට මොකද්ද මට කරන්න තියෙන්නේ? උඩ ඉඳලා කොච්චර පාතින්ද හිප් එක තියෙන එක තමයි හොයා ගන්න ඕනේ. හිප් ලයින් එක 20 සෙන්ටිමීටර 20ක් පල්ලෙහායින් තියෙනවා වේස් බෑන්ඩ් එකේ ඉඳලා. එහෙමනම් ඒකෙන් සෙන්ටිමීටර්ස් 3ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතන 17යි 17ක් පල්ලෙහායින් මෙතන 20යි. එහෙනම් ඊට 3ක් අඩු වෙන්න ඕනේ. මෙතන 15යි 16යි 17යි මෙන්න මෙතන තියෙන්නේ. මම එතන ඉඳලා මේ පැත්තට මම ඒ විදිහටම 17 මාක් කරගන්නවා. 15යි 16යි 17යි මාක් කරගෙන මම මේ දෙක මේ විදිහට යා කරගන්නවා. ලයින්ස් ටික ඔයාලා ලියා ගන්න නැත්නම් ඔයාලට පස්සේ අමතක වෙයි. මේක වේස්ට් ලයින් එක, මේක හිප් ලයින් එක, මේක හෙම් ලයින් එක නැත්නම් බොටම් ලයින් එක. වේස්ට් එක, හිප් එක, බොටම් එක විදිහට නම් ටික ලියා ගන්න. ඊට පස්සේ මම මොකද කරේ? මේ දෙකේ හරි මැද හොයාගත්තා.
ඒකත් ලේසි. ඉලක්කම් මැනමන ඉන්න අවශ්‍ය නැහැ. ගන්න ටේප් එක අරගෙන මෙහෙම මෙතෙන්න මෙහෙම තියාගෙන මෙහෙම ටේප් එක මෙතන නමා ගන්න. නමාගෙන ඒ ආපු පොයින්ට් එකට මෙහෙම තියාගත්තා. ඒක මෙතනින් තියාගත්ත මේ විදිහට වෙනස් වෙන්නේ නැතු වෙන්න මාක් කරගත්තා. ඊට පස්සේ ඔය ලයින්ස් දෙක යා කරගන්න. හරි. දැන් මේ පැත්ත ෆ්‍රන්ට් එක වෙනවා. මේ පැත්ත බැක් එක වෙනවා. ෆ්‍රන්ට් එක මේක බැක් එක වෙනවා. හරිද? දැන් ෆ්‍රන්ට් එක සහ බැක් එක හොයාගෙන ඉවරයි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අඟල් 3 කාලක් උඩට දාන්න කිව්වා. අඟල් නෙමෙයි දැන් සෙන්ටිමීටර තියෙන්නේ. එහෙනම් සෙන්ටිමීටර කියන්නේ සෙන්ටිමීටර 2යි. සෙන්ටිමීටර්ස් 2ක් දැන් මෙතෙන් උඩට ඔයාලා මාක් කරගන්න. සෙන්ටිමීටර 2ක් උඩට ඊටි කෑලි 2ක් උඩට මාක් කරගත්තා. මාක් කරගෙන මේ රේඛාව මේ විදිහට රූලර් පාවිච්චි කරලා යා කරගන්න. මේ විදිහට යා කරගන්න. හරි. දැන් ඕකේ මාක් වෙනවනේ මොකද්ද? වේස්ට් එකෙන් 4න් පංගුවක්. ඒ කියන්නේ 65 බෙදීම 4. බෙදලා බලන්න 65 බෙදීම 4 කැල් එකක් ඕනම් පාවිච්චි කරලා ප්‍රශ්න නැහැ. ෆෝන් එකේ කැල් එක තියෙනවා. ෆෝන් එකේ කැල් එක. සෙන්ටිමීටර්ස් බෙදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එකේ කැල් එකෙන් 65 බෙදීම 4 අරගෙන බලන්න කීයද කියලා. 16.25 වලට එන්නේ නැත්තේ. 65 බෙදීම 4 16.25. එහෙනම් මේක පාවිච්චි කරලා මේ රූලර් පාවිච්චි කරලා 65 බෙදුවාම 4ෙන් 16.25 මට ආවේ. එහෙනම් මෙතන 15යි 16යි 2.5. මේක හැබැයි පොඩි ඉලක්කම් අදිද්දි වලට පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. මේක 0.25 ගන්නකොට කොහෙන්ද පොයින්ට් එක කියලා. ඔයා මේක 15 16 17ට ඊළඟ එන්නේ 17නේ. 16 17 අතර කොතනද පොයින්ට් එක මේ විදිහට මාක් කරගන්න. මේක අපි ඔයාලා පාවිච්චි කරන නෝට් එකක් විදිහටනේ. ඒ හින්දා ගැටලුවක් නැහැ. අපි හරි මෙෂර්මන්ට්ස් වලට අදිද්දි හරියටම පොයින්ට්ස් ගමු. නෝට් එකට වුණ හින්දා අපි දැනට normally 16යි 17යි අතර පොයින්ට් එකක් මාක් කරගන්න. එතනත් ඒ විදිහටම 16යි 17යි අතර පොයින්ට් එකක් මම මේ විදිහට මාක් කරගත්තා. හරි. දැන් ඔයාලට පුළුවන් පැටර්න් එක අඳින්න. පොයින්ට්ස් ටික හරි මේ පොයින්ට් එක මේ පොයින්ට් එක මේක හරහා අඳින්න පුළුවන්. මම මේ විදිහට පතරම අඳිනවා. ඔන්න ඔය විදිහටයි ස්කර්ට් එකේ පතුරු මෙතන නම් පොඩි කර්ව් එකක් දෙන්න මේ විදිහට. මෙතනත් ඒ විදිහෙන් පොඩි කර්ව් එකක් දෙන්න. දැන් අදාළ පතරම ඇඳලා අවසానයි. මේක ඔයාලා ලියා ගන්න ඕනේ. මේක මොකද්ද? සෙන්ටර් ෆ්‍රන්ට් එක, මේක සෙන්ටර් බැක් එක, මේක සයිඩ් සීම් එක. මේ ටික අනිවාර්යයෙන්ම ලියන්න අවශ්‍යයි. හරි. මං හිතන්නේ ගොඩාක් ලේසි නේ. ඔයාලට තේරෙන්නේ නැති කොච්චර ලේසිද කියලා පතරම හදාගන්න එක. ඉරි කෑලි හියත ගැහුවේ. ස්කර්ට් එකේ බේසික් එක හදලා ඉවරයි. හැබැයි අපි ඊට පස්සේ කතා කරන්න තියෙන ඩාට් එක දාලත් පැටර්න් එක හදන විදිහ. මේ දැන් අපි කතා කරේ ඩාට් එක දාන්නේ නැතිව. එහෙනම් අපි ඩාට් එක දාලත් හදන විදිහ කතා කරන්න ඕනේ. මේ පාඩම කට්ටියට පොඩ්ඩක් අලුත් හින්දා මම මෙතනින් එහාට අදට අරන් යන්නේ නැහැ.